දැන් වෙලාව පෙරවරු 8යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. ධර්මානුශාසනාව. දේශකයන්න් වහන්සේ හොරණ පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය අතිපූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්ද්‍රණන් වහන්සේ. ධර්මදේශනාවේ දායකත්ව බලංගොඩ කරවුකැටේ පදිංචි WM වසන්තමණිකේ මහත්මිය, AMSMJ බණ්ඩාර මහත්මයා, කොළඹ 5 තිඹිරිගස්සෑය පාරේ සීවුලි ජයසිංහ මහතා, මාතර සරම්මුදලි මාවතේ පද්මා අබේවික්‍රම මහත්මිය, ගල්පිට මඩ අල්පිටියේ HM ඇසලින් නෝනා මහත්මිය, කළුතර උතුර විලේගොඩ රේණුකා කෝදාගොඩ මහත්මිය, එබැවින්ම මෙත් පහන් දහම් පදනම. ගෞරවනීය ස්වාමීන්ද්‍රණන් වහන්සේගේ වැඩමවීමෙන් සිදු කරන ධර්මදේශනා මාලාවේ අද 6 වන ධර්මානුශාසනාව චිත්තෝපක්ලේශ ධර්ම හෙවත් සිත කිලිටි කරන ධර්ම කරුණු පිළිබඳ විග්‍රහ කෙරෙන ධර්මදේශනා මාලාව. මිට ස්වල්ප මොහොතකට පෙර ගෞරවනීය දේශකයන්න් වහන්සේට දහත් වට්ටයක් පිළිගන්වමින් ධර්මානුශාසනාව සඳහා ආරාධනා කළා. මෙත් පහන දහම් පදනම වෙනුවෙන් දයාපත්ම සිරි මහත්මයා විසින්. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං
සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධෙන් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත නාම බන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සාදු 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 නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පලාසෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා පලාසං චිත්තස්ස උපක්ඛිලේසං පජහති සාදු 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 සද්ධාවන්ත පින්වත්නි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ වත්තුපම සූත්‍රය ඇසුරු කොටගෙන දේශනා කරන ලබන චිත්තෝපක්ලේශ පිළිබඳ ධර්මදේශනා මාලාවේ අද 6 වැනි ධර්මානුශාසනාව. ඒ චිත්තෝපක්ලේශ ධර්ම අතර 6 වෙනුවට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ පලාසෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා පලාසං චිත්තස්ස උපක්ඛිලේසං පජහති. පලාසය ඒ කියන්නේ යුගග්‍රාහය. එහෙමත් නැත්නම් අපිට වැටහෙන ආකාරයෙන් පැහැදිලි කරගත්තොත් තමන්ට වඩා උගත්කම් වලින් ධනවත්කම් වලින් ගුණවත්කම් වලින් හැකියාවන්ගෙන් ඒ වගේම විශේෂ සුදුසුකම් වලින් තමන්ට වඩා වැඩි අය සමග තමන් සමකොට සිතන ගතිය සමකොට කටයුතු කරන ගතිය තමයි පලාසය හෙවත් යුගග්‍රාහයයි කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙය සිත කිලිටි කරන චිත්තෝපක්ලේශ ධර්මයක්. ඒ පලාසය යම් කිසි කෙනෙකුගේ සිතේ මතුනහම ඒන් සිත කිලිටි කරනවා. ඒ බව යමෙක් නිවැරදිව වටහා ගත්තොත් තමයි ඒ පලාසය හෙවත් යුගග්‍රාහය නැමැති මානසික දුබලකම Tamanගේ සිතින් දුරු කිරීම සඳහා ක්‍රියා කරන්නට පුළුවන්කම ලැබෙනවා. කවර පදනමක් මත හෝ Tamanගේ මනසෙහි මතුවෙන Tamanට වඩා
ගුණවත්කම් වලින් සිල්වත්කම් වලින් හැකියාවන්ගෙන් දැනුගත්කම් වලින් බලපුලුවන්කාරකම් වලින් වැඩි අය සමග සැසඳෙන්නට සමාන වෙන්නට ඒ සමානයේක්සේ පෙනී සිටින්නට ක්‍රියා කරන්නට උත්සාහ කරන මේ දුර්වල මානසිකත්වයේ තමයි පලාසයයි කියලා බුදුරජාණන් වහන්සේ මෙහිදී හඳුන්වන්නේ. එය සාමාන්‍යයෙන් යුගග්‍රාහය කියන වචනේනුත් හැඳින්වෙනවා. ඒ කියන්නේ තමන් සංසන්දනය කරලා අන් අය සමග පෑහෙන්නට උත්සාහ කරන ගතිය. එතකොට මේ తত্ত্বය යම්කිසි කෙනෙක් තුල මතුවෙන්නට පුළුවන් විශේෂයෙන්ම මානය නිසාත් ඒ වගේම මදය නිසාත්. මානය කිව්වහම සෙය්‍යමාන, සදිසමාන, හීනමාන කියලා තුන් ආකාරයකින් මතුවෙනවා. එහි සදිසමානයයි කියලා කියන්නේ නිරන්තරයෙන් අනිත් අය සමග සමාන කොට සලකන ගතිය, හිතන ගතිය. එතකොට මානයයි කියලා කියන්නේ මන බලනවා. අනිත් අයගේ සහ Taman අතර සංසන්දනය කරලා බලනවා. එහෙම සංසන්දනය කරලා බලනකොට කරුණු ඇතුව හෝ නැතුව තමනුත් අනිත් අයට සමානයි කියලා හිතන්නට පෙළඹෙනවා. ඒක තමයි සදිසමානය කියලා කියන්නේ. අනිත් අයට වගේම ධනවත්කම්, බලපුලුවන්කාරකම්, හැකියාවන්, සුදුසුකම් තියනවා කියලා දකිනකොටත් සදිසමානය ඇති වෙන්නට පුළුවන්. ගොඩක් වෙලාවට මේ යුගග්‍රාහී ගතිය එහෙම නැත්නම් පලාසය මතුවෙන්නේ එහෙම සහේතුකව ඇති වෙන කාරණා මත නොවේ. ඇත්තටම Taman තුල ඒබඳු දැනුගත්කමක්, ඒබඳු හැකියාවක්, ඒබඳු බලපුලුවන්කාරකමක්, ඒබඳු යෝග්‍යතාවයක් Taman තුල නැති වුණත් Tamanටත් ඒ අය හා සමානව ක්‍රියා කරන්නට පුළුවන් වගේ හැඟීමක් Taman තුල ජනිත වෙනවා. එයින් මේ ලෝක වශයෙන් බොහෝ විනාශයන්ට පෙළඹෙනවා. ඒ වගේම මානසික වශයෙන් Tamanගේ සිත කිලිටි කරගෙන කලයුත්ත නොකලයුත්ත ඒ වගේම කරන කාර්යෙහි පරමාර්ථය මග නොමග Tamanගේ ජීවන ඉලක්කයන් નિවරදිව හඳුනා නොගෙන බොහෝ කොට ජීවිතය පරාජිත තත්වයටපත් වෙනවා. ඒ වගේම ඒ ක්ලේශය නිසා Taman විසින් Tamanගේ ගමන් මඟ හඳුනාගෙන ගුණධම් වඩනවා වෙනුවට අන් අය කරන දේ කරන්නට ගිහිල්ලා සාංශාරික වශයෙන් අතරමං වෙන තත්වයකට ඒ අයපත් වෙනවා. ඉතින් ඒ නිසා මේ පලාසය මේ ලෝක වශයෙන් සාංශාරික වශයෙන් බොහෝ අනර්ථකාරී චිත්තෝපක්ලේශ ධර්මයක් බව අපි විශේෂයෙන් වටහා ගන්නට ඕන. ඒ වගේම අපි සිහිපත් කළා ඒ මානය වගේම මදය නිසාත් මේ தত্ত্বය මතුවෙන්නට පුළුවන්. මදයයි කියලා කියන්නේ මත්වීම. සමහර කෙනෙක් තාරුණ්‍යයෙන් මත් වෙනවා. එය හඳුන්වනවා තරුණ මදයයි කියලා. සමහර කෙනෙක් නිරෝගීකමින් මත් වෙනවා. එය හඳුන්වනවා ආරෝග්‍ය මදයයි කියලා. ඒ වගේම ජීවත් වීම නිසා ප්‍රතඥ කොයි කවුරුන් තුල ජීවිත මදයක් පවතිනවා. ඒ කියන්නේ දැන් අපි බොහෝ අවස්ථාවල මරණය පිළිබඳව කතා කරනවා. ඕනෑම අවස්ථාවක මරණයටපත් වෙන්න පුළුවන්, ජීවිතය අස්තිරයි කියන බව අපි දන්නවා. එහෙම දන්නවා වුණත් දේවල් පිළිබඳව හිතනකොට, තීරණ ගන්නකොට, වැඩ කරනකොට අපි ඒ කටයුතු කරන්නේ අපේ ජීවිතයේ ඕනෑම මොහොතක අහෝසි වෙන්නට පුළුවන් කියන අවබෝධයෙන් යුක්තව නෙමෙයි, හරියටම සදාකාලික ජීවත් වෙනවා වගේ ආකල්පයකින්. එතකොට හුඟක් වෙලාවට මේ පලාසයට මූලික වෙනවා අර තරුණ මදය, ඒ වගේම ආරෝග්‍ය මදය වැනි කාරණාවන්. එතකොට මේ මදයෙන් මත්තුනහම, තාරුණ්‍යයෙන් මත්තුනහම Tamanට කළ හැකි දේ කුමක්ද, නොහැකි දේ කුමක්ද කියලා තෝරා බේරා ගන්නේ නැහැ. ඒ වගේම නිරෝගීකමින් මත්තුනහම Tamanගේ කාය ශක්තිය ප්‍රමාණය කොච්චරද, Tamanට දරන්න පුළුවන්, ඔරොත්තු දෙන්න පුළුවන් ප්‍රමාණය කොච්චරද කියලා Taman නිවැරදිව තේරුම් ගන්නේ නැහැ. මේ විදිහට මානය නිසාත් මදය නිසාත් මේ පලාසය මතුවෙන්නට පුළුවන්. එහෙම මතුනහම සමාජයේ යම් යම් කාරණා පිළිබඳව දැනුගත් අය සමග තමනුත් නිරන්තරයෙන් වාද විවාද කරන්න, තර්ක විතර්ක කරන්න, එහෙම පෙළඹෙන ගතියක් ඇතැම් අය තුල අපි දකිනවා. ඒ කුමක් නිසාද? මේ කියන යුගග්‍රාහී ගතිය නිසා. එතකොට සමාජයේ හැම කෙනෙකුටම යම් ප්‍රමාණයේ දැනුගත්කමක් පවතින්නට පුළුවන්. Taman තුලත් යම් යම් අංශ පිළිබඳව, යම් යම් කරුණු පිළිබඳව යම් දැනුගත්කමක් තියෙන්නට පුළුවන්. නමුත් ඒ Taman යමක් දන්නා ක්ෂේත්‍රය කුමක්ද, ඒ වගේම අන් අය
ගේ දැනුගත්කම් පවතින ක්ෂේත්‍රය කුමක්ද කියලා හරියට වෙන්කොට හඳුනාගත්තොත් අපට අනිත් අයගෙන් ඉගෙන ගන්නටත් බොහෝ දේ තියෙනවා. ඒ වගේම අපි දන්නා දේෙන් අනිත් අයටත් මඟ පෙන්වන්නට උපකාර කරන්නට පුළුවන් බොහෝ තැන් තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට අන් අයගේ ධනවත්කම් පිළිබඳව සැසඳෙන්නට සමහර උත්සාහ කරනවා. දැන් අපි ඒ කාරණේ දකිනවා පින්කම් කරනකොට පවා අනිත් අය කටින පින්කමක් කළා නම් අපිත් ඒ වගේම කරන්න ඕනේ. ඒගොල්ලෝ අලියැත්තු ගෙනල්ලා කළා නම් අපිත් අලියැත්තු ගෙනල්ලා කරන්න ඕනේ. ඒගොල්ලෝ නැටුම් කණ්ඩායම් 4-5ක් ගෙනත් කළා නම් අපිත් කටින පෙරහැර ඒ විදිහෙන් කරන්න ඕනේ. ඒතර ඒ මිනිස්සුන්ගේ ධනවත්කම් හැකියාවන් මොන ප්‍රමාණයේද? ඒගොල්ලන්ට හිටපු පරිවාර සම්පත්තිය කොච්චරද? මට එච්චර ධනයක් තියනවද? මට එච්චර පරිවාර සම්පත්තියක් තියනවද? ඒ මට්ටමින් කරන්න පුළුවන්ද? ඇත්තටම මේ පින්කම සඳහා ඒවා අත්‍යවශ්‍ය කාරණාද? මේවා පිළිබඳව නිසි වැටහීමක් නැතිකම නිසා අන්න අය එහෙම කළා නම් අපිත් එහෙම කරන්නට ඕන කියන මේ යුගග්‍රාහී ගතිය පින්කම් කිරීමේදී පවා බොහෝ දෙනා තුළ මතුවෙන ආකාරය අපි සමාජයේ දකිනවා. ඒ වයින් පින්නතුනේ අර පින්කම වඩා උසස් විදිහට අපි කළා වගේ හැඟීමක් ඇති වුණාට සැබවින්ම ඒ පලාසේනොත් සිත කිලිටි වෙනවා. ඒ අනුන්හා සැසඳෙන්නට පින්කම් කරන්න ගිහිල්ලා Tamanගේ කුසල චේතනාවත් paludu කරගෙන කුසලයක් හීන කරගන්නවා. ඒ වගේම සමහර වෙලාවට අන් අයගේ ධනවත්කම් හැකියාවන් නිසා ඒ අය Tamanට අවශ්‍ය විදිහට සුවිසල් මන්දිරයක් හදනවා. එතකොට අල්ලපු ගෙදර අයත් කල්පනා කරන්නේ අපිත් ඒ වගේ ගයක් හදන්න ඕන. අරගොල්ලෝ වාහනයක් ගත්තොත් අපටත් ඒ වගේ වාහනයක් ගන්න ඕන. එතකොට ඒගොල්ලන්ගේ දරුවා අසවල් පාසලට නම් දැම්මේ ජාත්‍යන්තර පාසලට නම් දැම්මේ අපේ දරුවත් ඒ වගේ පාසලකට දාන්නවා. එතකොට Tamanට ගයක් හදා ගැනීම වරදක් නෙමෙයි. Tamanට වාහනයක් ගැනීම වරදක් නෙමෙයි. Tamanගේ දරුවා හොඳ උසස් පාසලකට දාලා අධ්‍යාපනය ලබා දීම වරදක් කියලා කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒ අනිත්‍ය කරන ප්‍රමාණයට Taman ඒවා කරන්නට නෙමෙයි. Tamanගේ හැකියාවන්, Tamanගේ බලපුලුවන්කාරකම්, Tamanට හිමි ධනය, Taman උපයන ප්‍රමාණය මේවාට සරිලන්නට කටයුතු කරන්නට තරම් අපිට සිහිබුද්ධියක් තියෙන්න ඕන. ඉතින් වර්තමාන සමාජයේ හුඟක් වෙලාවට අපිට පේනවා මේ විවෘත ආර්ථික සංකල්පයත් එක්කලා මිනිස්සු සල්ලි හම්බ කරන්නේ කුමක් සඳහාද? ඒ වගේම ගෙවල් දොරවල් හදන්නේ, යාන වාහන ගන්නේ මේ කවර පරමාර්ථයක් උදෙසාද කියලා ප්‍රත්‍යවේක්ෂා නුවණකින් කටයුතු කරන අය දහසකට එක්කෙනෙකුටත් වඩා අඩු ප්‍රමාණයක් කියලා කිව්වොත් වඩා නිවැරදි. අනිත් බොහෝ දෙනා කරන්නේ අනිත් අය කරන විදිහට, අනිත් අය හිතන විදිහට, අනිත් අය කරනවා වගේ පෙනෙන විදිහට තමනුත් කටයුතු කරන්නට ගිහිල්ලා සමහර වෙලාවට ඒ වගේ සුවිසල් ගයක් හදන්න, මන්දිරයක් හදන්න අත්තිවාරම් දාලා මුළු ජීවිත කාලෙම තමන් උපයන ධනයත් ඒකට වියදම් කරලා තව විශාල ප්‍රමාණයක් ණය වෙලා ඒවා ගෙවා ගන්නත් බැරුව ඒ ගෙදර ජීවත් වෙන්නත් අවකාශයක් නැතුව සමහර කෙනෙක් මරණයටපත් වෙනවා. ඉතින් දරුවන්ට හරි ඒවා ඉතුරු වෙනවනේ කියලා හිතන්න පුළුවන්. නමුත් දරුවන්ගේ ඊළඟ පරම්පරාවට ඒ රටාව හරියන්නේ නැති වෙනකොට, එහෙම නැත්නම් ඒ පරිසරය හරියන්නේ නැති වෙනකොට, එහෙම නැත්නම් ඒ ගේ හදලා තියෙන එහි නිමාව හරියන්නේ නැති වෙනකොට එක්කෝ ඒවා විකුණලා යනවා. එහෙම නැත්නම් ආපහු ඒගොල්ලෝ සමතලා කරලා අර අම්මා තාත්තා කරපු වැඩේම ඒගොල්ලොත් කරන්න පටන් ගන්නවා. තමන්ගේ ජීවිතයේ සිහින මාලිගාවන් නිර්මාණය කරන්න. ඉතින් අපි ගියක් හදන්නේ ඇත්තටම සුවෙන් සතුටින් ජීවත් වෙන්න, සුවසේ ගුණධම් වඩන්න, පවුලක් හැටියට සුරක්ෂිතව ජීවත් වෙන්න කියන මේ අවබෝධය තියෙනවා නම් අනිත් අය හදන විදිහේ ගියක් හදා ගන්නට නෙමෙයි, අපිට සුවෙන් පහසුවෙන් සතුටින් ජීවත් වෙන්න ගියක් හදා ගන්නට ඕනේ කියන එක අපිට මතක් වෙන්නට ඕන. ඒ වගේම වාහනයක් ගන්න ඕන, දුර බැහැර ගමනක් විමනක් යන්න. නමුත් අනිත් අය වගේ වාහනයක් ගන්නට නෙමෙයි, අපේ වත් පොහසත්කම් වලට අපිට නඩත්තු කරගන්න පුළුවන් විදිහ එකක්. සමහර විට එකවර යම්කිසි මුදලක් ලැබුණාම Tamanට ආයතනයක රැකියාව කරලා ඒකෙන් විශේෂ දීමනාවක් ලැබුණාම, එහෙම නැත්නම් රස්සාවෙන් ඉවත් වෙනකොට Tamanට ලැබෙන මුදල මේ වගේ එකවර Tamanට මුදලක් ලැබුණාම, එහෙම නැත්නම් යම්කිසි දිනුම් මැදීමකින් Tamanට ලොකු මුදලක් ලැබුණාම ඒ වගේ එකවර ලැබුණු මුදලක් නිසා සමහර වෙලාවට යම් සුව පහසු සුඛෝපභෝගී අධික වියදම් ඇති වාහනයක් Tamanට එකවර මිලදී ගන්නට
යොමු වෙන්න පුළුවන්. එතකොට ඒ වෙලාවේ හැටියට සල්ලිත් තියෙනවා Tamanට ගන්නත් පුළුවන්. නමුත් ඒ සල්ලි ටික ඔක්කොම ඒකට වියදම් කරලා ඒ වාහනේ ගත්තාම එතනින් එහාට ඒක නඩත්තු කරගන්නේ කොහොමද? ඒකට කොහොමද අපි තෙල් ටික ගහගන්නේ? මේ විදිහට ටිකක් සිහි බුද්ධියෙන් කල්පනා කළේ නැතිනම් අපි සුව පහසුව සඳහා කියලා ගන්න වාහනයම අපට මහා හිසරදයක් කරදරයක් වෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි කෙනෙක් උපයන දේ හතරට බෙදලා එයින් දෙකෙන් පංගුවක් මේ කියන්නේ හතරෙන් කොටස් දෙකක්ම ආයෝජනය කරන්න යලි ධනෝපායනය සඳහා තව කොටසක් තැන්පත් කරලා තියන්නේ. එතකොට හතරෙන් එක කොටසක් තමයි වියහිදම් කරන්න, පින්කම් කරන්න මේ සියල්ලටම. නමුත් ඒ ආකාරයෙන් කටයුතු කරන්නට තබා අවම වශයෙන් Taman උපයන දෙයට සරිලන විදිහට වියදම් කරන මට්ටමටවත් ණය නොවි ජීවත් වෙන්නටවත් ගොඩක් දෙනෙකුට නොහැකි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අත්‍යවශ්‍ය කාරණයක් නිසා ණය වුණත් ඒක යම් ප්‍රමාණයකින් ගෙවාගෙන හිතේ සහනයෙන් කටයුතු කරන්නවත් බොහෝ දෙනාට නොහැකි වෙලා තියෙන්නේ. මේ කියන යුගග්‍රාහී මානසිකත්වය, මේ කියන පලාසය නිරන්තරයෙන් සිත් සතන් තුළ අවදි වෙලා තමන්ගේ ප්‍රමාණය નિවරදිව වටහා ගන්නට නොහැකි වෙන නිසා. එතකොට අන්තර්ජාතික පාසලකට එහෙම නැත්නම් ජාත්‍යන්තර පාසලකට, උසස් පාසලකට, ගෙවන පාසලකට තමන්ගේ දරුවා යොමු කරලා එහෙම ඉගෙන ගන්නට සලස්වන එක හොඳයි. ඒ බඳු විශ්වවිද්‍යාලයකට යොමු කරලා දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන එක හොඳයි. නමුත් තමන්ගේ ආර්ථික මට්ටම් එක්කලා ඒවා කරන්න පුළුවන්ද? අල්ලපු ගෙදර කෙනා එහෙම කලයි කියලා යාළුවාගේ දරුවා එහෙම ඉගෙන ගන්නවයි කියලා මේ විදිහට සංසන්දනය කරලා අපිට ජීවත් වෙන්න පුළුවන්ද කියලා ටිකක් සිහි බුද්ධියෙන් සිතා බලන්නට ඕන. ඉතින් හුඟක් වෙලාවට අපට අපි පිළිබඳවම අපි කරන කියන දේවල් පිළිබඳවම ප්‍රත්‍යවේක්ෂා ඥානය අහිමි වෙන්නට ප්‍රධාන හේතුවක් වෙනවා මේ විදිහට අන් අය සමග සැසඳෙන්නට උත්සාහ කරන මේ සදිස මානය සහ මේ මදයෙන් මත්වීම. ඒවා නිසා ඇතිවන පලාසය සිත කිලිටි කරන, ජීවිතය අඳුරු කරන, මග නොමග නොපෙනී යන, පරමාර්ථ පැහැදිලි නොවන, කරන කියන දේහි අර්ථය ප්‍රත්‍යවේක්ෂා නොකරන විදිහේ ඊටාම දුර්වල මානසිකත්වයක් ගොඩනගෙන සිත කිලිටි කරන චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ නිසයි. ඊළඟට සමහර වෙලාවට අන් අයගේ සිල්වත්කම් ගුණවත්කම් එක්කලත් පෑහෙන්නට සැසඳෙන්නට උත්සාහ කරනවා. පින්නතුනි, අන් අයගේ සිල්වත්කම් ගුණවත්කම් දැකලා තමනුත් එහෙම සිල් රකින්නට ඕන, තමනුත් එහෙම ගුණධම් දියුණු කරන්නට ඕන කියලා හිතන එක වරදක් නෙමෙයි. ඒක අවශ්‍යයි. ඒ විදිහට අපි සිල්වතුන් ගුණවතුන් දිහා බලලා තමයි අපි ටිකෙන් ටික සිල් රකින්න ගුණ වඩන්න පුහුණු වෙන්නේ. නමුත් සමහර වෙලාවට අපට පෙනෙනවා ඒ සිල්වතුන් ගුණවතුන් වගේ රඟපාන්නට, රඟ දක්වන්නට සමාජයේ උත්සාහ කරන අය. එතකොට Taman සෝවාන් වෙලා නැතුව සෝවාන් වෙච්ච අය වගේ පෙනී හිටින්න උත්සාහ කරනවා. Taman රහත් වෙලා නැතුව රහත් වෙච්ච අය වගේ පෙනී හිටින්න උත්සාහ කරනවා. Taman බුදු වෙලා නැතුව බුදු වෙච්ච අය වගේ පෙනී හිටින්න උත්සාහ කරනවා. ඉතින් ඒවාෙහි වෙනත් මානසිකත්වයන් තියෙන්නත් පුළුවන්. ලෝකේ රැවටීම, කෛරාටිකකම්, Tamanට ධනය, බලය, පිරිවර එකතු කර ගැනීම ආදී වෙනත් කාරණා තියෙන්නත් පුළුවන්. සමහර අවස්ථාවල මේ කියන යුගග්‍රාහී ගතිය, ඒ කියන්නේ ගුණවතුන්සේ පෙනී හිටින, සිල්වතුන්සේ පෙනී හිටින මේ පලාසයත් ඔවුන්ගේ සිතට බාධා කරමින්, එහෙම නැත්නම් සිත කිලිටි කරමින් මේ தത്വයට පොළඹවන්නට පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවට අපි දකිනවා දැන් මහබෝසත්වරයෙක් වගේ කෙනෙකුගේ චරිතය පිළිබඳව කතා කරනකොට ඒ බඳු උතුමන් වහන්සේලා ඇස්, ඉස්, මස්, ලේ, අමුදරුවන් පවා දන් දෙනවා. තමන්ගේ ශරීර අංග ප්‍රත්‍යංග දන් දෙනවා, ජීවිතය දන් දෙනවා. එතකොට මේවා අහලා තියෙනවා. ඇතැම් බෝසත්වරු එහෙම කටයුතු කරනවා අපේ සමාජයේ හමු වෙනවා. එහෙම හමු වෙනකොට Tamanටත් හිතෙනවා මමත් වකුගඩුවක් දෙන්න ඕන, මමත් මෙබඳු කොටසක් පරිත්‍යාග කරන්න ඕන. ඒ අදහස හොඳයි. නමුත් මේ අදහස මතුවෙන්නේ අර අනිත් අය වගේ මමත් කටයුතු කරන්න ඕන, ඒගොල්ලෝ අංගපත්‍යංග දන් දෙනවා නම් මමත් දන් දෙන්න ඕන කියන මේ යුගග්‍රාහී මනෝභාවය නිසා නම් එහෙම Tamanට හිතෙන්නේ. පින්නතුනි, එතන
දාන උපපාරමිතාවයි කියන උසස් මට්ටමක් නෙමේ තියෙන්නේ දුර්වල චිත්තෝපක්ලේශ ධර්මයක් පමණයි. මේවා පින්නතුනි ඊටාම පරිස්සමින් තේරුම් ගන්නට ඕන. අපි නිතරම සිහිපත් කරන්නේ එකයි රේරුකාණේ මහානායක ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත වංචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම කියන ග්‍රන්ථය නැවත නැවත කියවලා අපි තේරුම් ගත යුතුයි කියන බව අපි බොහෝ අවස්ථාවල කියා දෙන්නේ. නිසා අපි තුල ඇත්තටම ගොඩනගා ගත යුතු ගුණයක් වගේ පෙනී සිටීමෙන් දුර්ගුණයම අපේ මනසේ රජ කරන්නට පුළුවන්. මේ විදිහට පින්නතුනි එක් එක් කාරණා අරගෙන බැලුවෙන් පස්සේ අන් අය සතු විවිධ හැකියාවන් අපි හඳුනා නොගත්තොත් Tamanගේ මානෙ නිසා, මදේ නිසා Tamanටත් ඒ වගේ හැකියාවන් තියනවා කියලා හිතෙන්නට පුළුවන්. වේගෙන් වාහනයක් පදවාගෙන යන කෙනෙක් ඒ තැනත්තා වේගෙන් යන්නේ අවශ්‍යතාවය නිසා වෙන්න පුළුවන්. අපටත් එහෙම යන්න ඕන කියලා හිතනවා. තව කෙනෙක් දියැලකින් පහළට බහිනවා කියලා දැනගත්තොත් මටත් ඒක පුළුවන් කියලා ගිහිල්ලා බැහැලා වතුරේ වැටිලා එහෙම නැත්නම් වතුරේ පෙවිලා බොහෝ විට ජීවිත හානි කරගන්න අවස්ථා. මුහුදේ අනිත් අය පීනනවා නම් මටත් පීනන්න පුළුවන් කියලා ගිහිල්ලා දිවිතොර කරගන්න අවස්ථා. ඇයි මෙහෙම වෙන්නේ? අනතුරට අතවනන්නේ ඇයි? අනුන් කරනවා නම් මටත් පුළුවන් කියන මේ යුගග්‍රාහී මානසිකත්වය එහෙම නැත්නම් මේ පලාසයෙන් සිත කෙලසුනහම අඳුරු වුනහම තමන්ගේ හැකියාව කොතෙක්ද, තමන් ඒවා පුරුදු පුහුණු කරලා තියනවද, මෙතනදි මට දිවි රැක ගන්න පුළුවන්ද කියන ඒවා පිළිබඳව දැක්මක්, ඒවා පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාවක් නැහැ. අර කරන දේ කරන්නට ගිහිල්ලා බොහෝ කොට විනාශ මුඛයට එළඹෙනවා. ඒ වගේම පින්නතුනි සමහර විට අන් අය සතු සුදුසුකම් විවිධ පැතිවලින් තියෙන්නට පුළුවන්. ඇතම් කෙනෙකුට සාංශාරික වශයෙන් පුරුදු පුහුණු කරපු මානසික ශක්තියක්, ආධ්‍යාත්මික ශක්තියක් ප්‍රබලව තියෙන්නට පුළුවන්. ඒ බඳු ප්‍රබල ආධ්‍යාත්මික ශක්තියක් ඇති කෙනෙක් අපිට පිටින් හඳුනන්නට පුළුවන් කමක් නැහැ. ඒ පුද්ගලයා සාමාන්‍ය පුද්ගලයෙක් වගේ සමාජයේ ජීවත් වෙන්නට පුළුවන්. හැබැයි ඒ තැනත්තා අතගහන බොහෝ දේවල් ඔහුට ඉතා ශක්තිමත්ව සිද්ධ කරන්නට හැකියාවක් තියෙනවා අර සාංශාරික හුරුව සහ ආධ්‍යාත්මික ශක්තිය නිසා. ඉතින් මේ වගේ මේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක් එහෙම කරනවා නම් අපි කොච්චර කාලෙකින් ඉඳන්ද පින්කම් කරන්න පටන් ගත්තේ? මේගොල්ලෝ මේ ඊයේ පෙරේද පටන් අරගෙන මෙහෙම කරනවා නම් එයි අපට කරන්න බැරි කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන්. නමුත් ඒ කුමක් නිසාද? ඒ චිත්තාභ්‍යන්තරයේ පවතින මානසික ශක්තිය, ආධ්‍යාත්මික ශක්තිය අපට වෙන කාරණයකින් මැන බලන්නට පුළුවන් කමක් නැහැ. ප්‍රඥාව ඇතොත් පමණයි ඒවා පිළිබඳව අනුමානයක්වත් ඇති කරගන්න පුළුවන්. නමුත් එහෙම අනුමාන කරන්නට පුළුවන් වෙන්නේ සිහි කල්පනාවෙන් ලෝකයේ පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන කෙනෙකුට පමණයි. එසේ නොකොට අර බාහිර සුදුසුකම් වලින් ඒගොල්ලන්ගේ බාහිර හැකියාවන්ගෙන් පමණක් පුද්ගලයෝ මනින්නට පෙළඹෙනකොට පුද්ගලයෙක් සතු මානසික ශක්තිය, ආධ්‍යාත්මික ශක්තිය අපට කොහෙත්ම තීරණය කරගන්නට පුළුවන් කමක් නැහැ. එතකොට මේ බඳු පුද්ගලයන් කරන කටයුතු සමග සැසඳෙන්නට ගිහිල්ලා Taman බොහෝ කොට පරිහානියට, විනාශයටපත් වෙනවා. ඒ වගේම සමහර වෙලාවට ඒ අය සතු මේ ලෝක වශයෙන් ගොඩ නැගුණු ශක්තිය දැන් ධර්මයේ සඳහන් වෙනවා චිත්ත නියාම, කම්ම නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියලා නියාම ධර්ම පහක්. ඒතර පුද්ගලයෙක් සතුව මේ පැති පහෙන්ම යම් යම් ශක්තියින් පවතින්නට පුළුවන්. චිත්ත නියාම වශයෙන් සසරේ පුරුදු පුහුණු කරන ලද චිත්ත ශක්තියක් තියෙන්නට පුළුවන්. ආධ්‍යාත්මික ශක්තියක් තියෙන්නට පුළුවන්. ඒ වගේම කම්ම නියාම වශයෙන් සසරේ සිද්ධ කරගත්තු ප්‍රබල කුසල කර්මයක විපාකයක් ඒ තනත්තාට මේ ජීවිතේ සතුව ඒ තනත්තා කටයුතු කරනවා වෙන්න පුළුවන්. තව මේක ප්‍රකට වෙලා නැතත් ඒ තනත්තා සතුව ඒ බඳු කුසල ශක්තියින් තියෙන්නට පුළුවන්. ඒ වගේම බීජ නියාම වශයෙන් මෞපිය උරුමයෙන් පවතින ඒ මූලික ඥානමය ශක්තිය, ප්‍රවේණි උරුමයන්, ප්‍රවේණි ගුණයන් ඒ තනත්තාට තියෙන්න පුළුවන්. දැන් සමහර වෙලාවට අපේ රටේ ඉතිහාසයේ තුලත් ඒ බඳු කාරණා පැහැදිලි කරනවා. රාජ්‍යත්වයේ සඳහා ඒ රාජ්‍ය උරුමය, රාජ්‍ය ලේයති කෙනෙක්. එතකොට මේවා නිවන් දකින්නට අවශ්‍ය කාරණා නොවෙන්නට පුළුවන්. නමුත් ඒ අදාළ කාරණයට ඒක සුදුසුකමක්. බුදුරජාණන් වහන්සේවත් ඒවා ප්‍රතික්ෂේප කරලා නැහැ.
කුලය කියන එක නිවන් දකින්නට අවශ්‍ය නැහැ කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කෙලෙස් නැසීම සඳහා කුලය අවශ්‍ය නැහැ. නමුත් ඒ රාජ්‍යත්වයේ පිළිබඳව එබඳු තනතුරකටපත් වෙලා රාජ්‍ය විචාරන්නට නම් මෞපිය පරම්පරාවෙන් ඥානමය වශයෙන් ප්‍රවේණි උරුමයෙන් Tamanට ලැබිච්ච බීජ නියාමයේ වශයෙන් ගොඩනැගිච්ච ශක්තියත් ප්‍රබල සාධකයක් බවට පත් වෙනවයි කියන එක බුදුරජාණන් වහන්සේ කොතනකවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එතකොට උන්වහන්සේ නිවන් අවබෝධ කිරීම සඳහා ඒ අවශ්‍ය නැහැ කියන බව පැහැදිලිව දේශනා කරනවා. කෙනෙකුගේ ගුණධම් තීරණය වෙන්නේ කුලය මත හෝ ප්‍රවේණිය මත නෙමෙයි. නමුත් යම් යම් හැකියාවන් ඇති කරගන්නට රාජ්‍ය පාලනය සඳහා, ඒ වගේම අන් අය ඒ පරිවාර සම්පත්තිය පරිහරණය කිරීම සඳහා, පුද්ගලයන් Tamanට අවනත කර ගැනීම සඳහා එබඳු පෞරුෂයක් ගොඩනගා ගන්නට ඒ බීජ නියාම වශයෙන්, කම්ම නියාම වශයෙන්, චිත්ත නියාම වශයෙන් Taman ගොඩනගාගත්තු ශක්තියක් නැතුව ඒගොල්ලෝ එහෙම කරනවා නම් මටත් එහෙම කරන්න බැරි ඇයිද කියලා Taman ඉදිරිපත් වීම නිසා බොහෝ व्यसනයන්ට Taman විතරක් නෙමෙයි Taman පසුපස එන අනුගාමී පිරිස උනත් ඒබඳු व्यसනයකට පත් වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේබඳු කාරණා එකින් එක අරගෙන බැලුවයින් පස්සේ ඒ හැම කාරණයක් පිළිබඳව අපට සමාජයේ විවිධ උදාහරණ මතු කරගන්නට පුළුවන්. මේ විදිහට Tamanට වඩා හැම අතකින්ම ඉහළින් සිටින ධනෙන්, බලෙන්, ඒ වගේම දැනුගත්කම් වලින්, සිල්වත් ගුණවත්කම් වලින්, හැකියාවන්ගෙන්, විවිධ සුදුසුකම් වලින් Tamanට වැඩි අය සමග සංසන්දනය වෙන්නට, ඒහා සැසඳී කටයුතු කරන්නට උත්සාහ කිරීමෙන් තමනුත් විනාශ වෙලා සමාජයත් විනාශ කරන අවස්ථා. එතකොට මේ විදිහට Taman තුල ඒ බඳු හැකියාවක් නැති නිසා Taman අසාර්ථක වෙනකොට ඒ අය තුල අන් අය කෙරෙහි වෛරයක් ඇති වෙන්නට පටන් ගන්නවා. ඊර්ෂ්‍යාවක් මතුවෙන්නට පටන් ගන්නවා. මේ මහ බෝසතාණන් වහන්සේගේ චරිත කතාව කියවනකොට බොහෝ කොට ඒ බඳු සිදුවීම් වලට මුහුණ පාපු අවස්ථා තියෙනවා. දේවදත්ත වැනි චරිත නිරන්තරයෙන් බෝසත්වරයා සමග සැසඳෙන්නට උත්සාහ කරනවා. කරන එක තමනුත් කරන්නට උත්සාහ කරනවා. නමුත් බෝසත්වරයා සතු චිත්ත ශක්තිය, ආධ්‍යාත්මික ශක්තිය, පුණ්‍ය ශක්තිය දේවදත්ත චරිතයට නැති නිසා බොහෝ කොට අසාර්ථක වෙන තැන බෝසතාණන් වහන්සේට වෛර කරන්නට පවායතනත්තා පෙළඹෙනවා. එතකොට මේ වෛරයට ප්‍රධාන හේතුව වෙන්නේ බෝසතාණන් වහන්සේ කරපු අපරාධයක් නෙමෙයි. බෝසතාණන් වහන්සේ ඔහුට වරදක් කරලා නෙමෙයි. බෝසතාණන් වහන්සේ ලෝකානුකම්පාවෙන් ලෝකෙට යහපත පිණිස කටයුතු කරගෙන යනවා. නමුත් ඒවත් එක්කලා සැසඳෙන්නට ගිහිල්ලා Tamanම අසාර්ථක වූ තැන බෝසතාණන් වහන්සේ සමග වෛරයක් ඇති කර ගන්නවා. මේ වගේ සමාජය අපට පෙනෙනවා. අනිත් කිසිම කෙනෙකුට කරදරයක්, හිරිහැරයක් නැතිව තමන්ගේ පාඩුවේ, තමන්ගේ දක්ෂතාවයේ මත කටයුතු කරගෙන යන අයට පවා වෛරක්කාරයෝ, ඊර්ෂ්‍යාකාරයෝ සමාජයේ ඇති වෙන්නේ කුමක් නිසාද? ඔවුන් සමග සංසන්දනය වෙන්නට මේ පලාසය නිසා, යුගග්‍රාහී මානසිකත්වය නිසා බොහෝ දෙනා පෙළඹෙනවා. නමුත් ඔවුන්ට ඊට සරිලන සුදුසුකම්, හැකියාවක් නැති වෙනකොට ඔවුන් පරාජිත වෙනවා. ඒ පරාජය වූ තැන තමන්ට අභිභවනය කරන්නට නොහැකි වූ පුද්ගලයා පිළිබඳව එක්ක ඊර්ෂ්‍යාව ඇති කරගෙන එතනත්තා විනාශ කරන්නට කටයුතු කරනවා. එහෙම නැත්නම් වෛරය ඇති කරගෙන මෙලොව පමණක් නෙමේ සසරටත් ඒ වෛරය අරගෙන යන්නට පෙළඹෙනවා. පින්තුනි, මේ විදිහට තමන් භෞතික වශයෙන් පරිහානියටපත් වෙනවා. තමන්ගේ කීර්තිය විනාශ කරගන්නවා. තමන් පිරිවරෙන් විනාශ වෙනවා. ඒ වගේම අන් අය ඉදිරියේ හැල්ලුවටපත් වෙනවා. මානසික වශයෙන් තමන් පරිහානියටපත් වෙනවා. සාංශාරික වශයෙන් තමන්ට මග නොමග හඳුනාගත නොහැකිව තමන් අතරමං වෙනවා. මේ විදිහට මෙලවත් පරලවත් සසර ගමනත් විනාශ කරන බරපතල චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියටයි මේ පලාසයේ හෙවත් අනුන් සමග සැසඳෙන්නට උත්සාහ කරන ගතිය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ తত্ত্বය උද්ගත වෙන්නට මානය සහ මදය ප්‍රධාන වශයෙන් හේතු වෙනවා. ආත්ම අභිමානයේ හේතු වෙනවා. මම කියලා තමන් කොඩියක්සේ ඉහළට ඔසවා ගන්නට දරන උත්සාහය මේ සඳහා ප්‍රධාන හේතුවක් වෙනවා. මේ తত্ত্বය පාලනය කරගන්නට, මේ උපක්ලේශය දුරු කරගන්නට නම් තමන්ගේ චිත්තසංතානයේ බඳු දුර්වලකමක් මතුවෙනවයි කියන කාරණය නුවණින් තේරුම් අරගෙන ටිකෙන් ටික ඒවා පාලනය කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ සඳහා ප්‍රධානම කාරණයක් තමයි ප්‍රත්‍යවේක්ෂාව.
එහෙම ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන තමන්ගේ ජීවිතයේ අරමුණු මොනවද? තමන්ගේ සාංශාරික ප්‍රාර්ථනා මොනවද? තමන්ට ජීවිතය පිළිබඳව තියෙන නිවැරදි දැක්ම මත තමයි තමන්ගේ ගමන් මඟ හසුරුවා ගත යුත්තේ. ඉතින් බොහෝ දෙනෙකුට ඒ අයගේ ජීවිත පිළිබඳව එබඳු දැක්මක් ඇති බවක් තබා ජීවත් වෙන්නේ කුමක් සඳහාද කියලාවත් පැහැදිලි වැටහීමක් නැතිනම් එබඳු අය අන් අය දිහා බලාගෙන ඒ විදිහට අනුකරණය කරන්නට උත්සාහ කරනවා විනා Tamanට අනන්‍ය වූ ජීවන ගමන් මගක් නිර්මාණය කරගන්නට සමත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැම කෙනෙකුටම අපට අපේ ගමන් මඟ පිළිබඳව පැහැදිලි දැක්මක් ඇති කරගත්තොත් පමණයි මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතය අර්ථ සම්පන්න කරගන්න පුළුවන් වෙන්නේ. අපට අනන්‍ය වූ ගමන් මඟයි කියලා කියන්නේ පින්තුනේ බෞද්ධ හැටියට අපි හැම කෙනෙක්ම සිතලා තියෙන්නට ඕනේ Tamanගේ සාංශාරික ප්‍රාර්ථනාව කුමක්ද කියලා. Taman නිවන් අවබෝධ කරන්න යන්නේ සම්මා සම්බුද්ධත්වයෙන්ද, පච්චේක බුද්ධත්වයෙන්ද, ශ්‍රාවකයෙක් හැටියටද, ශ්‍රාවකයෙක් හැටියට නම් විශේෂ පැතුමක් ඇතුවද, එහෙම නැත්නම් සාමාන්‍ය ශ්‍රාවකයෙක් හැටියටද, මේවා Taman පැහැදිලිව Taman ගැන නැවත නැවත කල්පනා කරලා තීරණය කරන්න ඕන. Taman සම්මා සම්බුද්ධත්වයේ සඳහා යනවා නම් අනුන් කරන හැටියට කටයුතු කරන්න නෙමෙයි, බෝසත්වරයෙකුට යෝග්‍ය හැටියට Tamanගේ ගමන් මඟ හසුරුවා ගන්න කොහොමද? Taman පසේ බුද්ධත්වයට පැතුම් නැතුව යන කෙනෙක් නම් අනිත් අය කරන විදිහට නෙමෙයි ඒ තමන්ගේ ප්‍රාර්ථනාව සඵල වෙන විදිහට කොහොමද ක්‍රියා හසුරුවා ගන්න. තමන් ශ්‍රාවකයෙක් හැටියට නිවන් දකිනවා නම් අනිත් අය මේ භවයේම සෝවාන් වෙන්න, මේ භවයේම රහත් වෙන්න උත්සාහ කරනවා කියලා මමත් ඒ සඳහා දඟලනවාද? එහෙම නැත්නම් මගේ ප්‍රාර්ථනාව කුමක්ද? යම්කිසි විශේෂ බුද්ධ ශාසනයකද මම නිවන් දකින්නට අදහස් කරලා තියෙන්නේ? එහෙම නැත්නම් මේ ගෞතම බුද්ධ ශාසනය තුලමද? පින්තුනේ මේ ජීවිතේ නිවන් දකින්න උත්සාහ කිරීම වරදක් කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. ඒක ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනාවක්. හැබැයි පැතුම තිබුණා වුණාට ඒකට යෝග්‍යතා Taman තුල තියනවාද? ඊට සුදුසු ප්‍රාර්ථනා තියනවාද? Tamanගේ ඉලක්කය එතනද? මේවා හරියට නොදැන Taman අන් අය කරන විදිහට ඒගොල්ලෝ සෝවාන් වෙන්න හදනවා නම් මමත් සෝවාන් වෙන්න හදනවා. ඒගොල්ලෝ මේ භවයේ නිවන් දකින්න හදනවා නම් මමත් මේ භවයේ නිවන් දකින්න හදනවා. ඒ විදිහට අනුන් සමග සැසඳිලා කටයුතු කිරීම නෙවෙයි පින්නතුනේ. Tamanගේ ප්‍රාර්ථනාව, Tamanගේ ඉලක්කය නිවැරදිව හඳුනාගෙන ඊට අනුකූලව Taman කරන කුසල් සහ Tamanගේ පාරමිතාවන් නිවැරදිව හසුරුවා ගන්නට ගිහි පැවිදි අපි හැමදෙනාම දක්ෂ වෙන්නට ඕන. ඒ ප්‍රාර්ථනාවන්ට අනුකූලව තමයි අපි මේ ජීවිතයේ අරමුණු සකසා ගන්නව නැත්තේ. Taman ගිහියෙක් වුණත්, පැවිද්දෙක් වුණත්, Taman බෞද්ධයෙක් හැටියට නිවන් අවබෝධ කිරීමට එහෙම නැත්නම් කෙලෙස් නැසීම සඳහායි අපි කටයුතු කරන්න. අපේ ප්‍රධාන පරමාර්ථය එතනයි. එනිසා එතනට යන්නට මේ ජීවිතේ Taman ගිහියෙක් නම් ඒ ගිහි භූමිකාව තුළ Taman කටයුතු කරන්නේ කොහොමද? Taman පැවිද්දෙක් නම් ඒ පැවිදි භූමිකාව තුළ ඒ ගැනත් විශේෂයෙන් සිහිපත් කරන්න ඕන. පින්නතුනේ ධර්මයයි කියලා Tamanට ඔරොත්තු නොදෙන දෙයක් කරපින්නාගෙන හරියන්නේ නැහැ. ඖෂධයක් කියලා කොච්චර වටිනා ඖෂධයක් වුණත් Tamanට තියෙන ලෙඩේට ගැළපෙන ඖෂධයක් විනා වෙන ලෙඩකට හරියන ඖෂධයක් මේ ඖෂධය පාවිච්චි කරලා තමයි අහවලා සනීප වුනේ. මේක බොහොම බල සම්පන්න ඖෂධයක්, බොහොම මිල අධික ඖෂධයක් කියලා ඒ ඖෂධයේ මිල අධිකකම හෝ බලවත්කම හෝ ගැන හිතලා හරියන්නේ නැහැ. ඒ ඖෂධය Tamanගේ රෝගයට ගැළපෙනවද කියලා බලන්න ඕන. එහෙමනම් තමයි ඒක Tamanට යෝග්‍ය වෙන්නේ. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඖෂධය නිවැරදිව රෝගය හඳුනාගෙන, අවස්ථාව හඳුනාගෙන, ප්‍රමාණය හඳුනාගෙන පාවිච්චි කළොත් ඖෂධයෙන් නිරෝගී වෙන්නට පුළුවන්. හැබැයි ඒ ඖෂධයම අනර්ථය පිණිස හේතු වෙන්නට පුළුවන්. අදාළ රෝගයට නෙවෙයි නම් පාවිච්චි කරන්නේ, නිසි අවස්ථාවේ නෙවෙයි නම් පාවිච්චි කරන්නේ, ප්‍රමාණය දැනගෙන නෙවෙයි නම් පාවිච්චි කරන්නේ, අර වටිනා ඖෂධයෙන්ම ජීවිත හානියක් වුණත් වෙන්නට පුළුවන්. දහම කියලා කියන්නේ සංස්කාර ධර්මයන්, මේ විශ්ව ධර්මයන්, ඒවා අනිවාර්යයෙන්ම යහපතම වෙනවා කියලා කිසිම ධර්මයක් නැහැ පින්නතුනි. සියල්ල සංස්කාර ධර්ම. කුසලයත් සංස්කාර, අකුසලයත් සංස්කාර. ඒ අකුසලය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඒ වගේම තමයි කුසලයත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ප්‍රඥාව කියන්නේ සංස්කාර ධර්මයක්. ප්‍රඥාවත් අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි, දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි, අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. එහෙමනම් අපිට නිවන් දකින්නට අවශ්‍ය වෙන්නේ ප්‍රඥාවයි. හැබැයි මේ ප්‍රඥාව පවා
අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ සංස්කාර ධර්මයක් කියන බව තේරුම් අරගෙන ඒවා ਸਰව සුබ වශයෙන් අපට කටේ හඳුනාගෙන ක්‍රියා කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසායි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ධර්මය වුණත් අර සර්පයා වලිගයෙන් අල්ලා ගන්නාසේ වැරදි තැනින් අල්ලා ගන්නට එපා. නිසි විදිහට ගන්නට ඕනේ. තමන් ජීවත් වෙන පරිසරය, තමන් සතු සාධක, තමන්ගේ ප්‍රාර්ථනා, තමන්ගේ හැකියාවන් මේවා නිවැරදිව හඳුනාගෙන ඊට යෝග්‍ය ආකාරයෙන් ධර්මයේ අසුරු කළොත් පමණයි ඒ ධහමින් අපට ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නොවුනොත් අර සර්පයා වලිගයෙන් අල්ලා ගත්තාම ආපසු දෂ්ට කරන්නා වගේ ඖෂධය වරදවා ගත්තාම ඒින්ම දිවිතොර කරන්නාසේ දහම වරදවා ගත්තොත් ඒින්ම පරිහානියක් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම තව සමහර කෙනෙක් අර Tamanට ඊතර වෙන්නට උදව් වුනේ මෙයයි කියලා පහුර කරපින්නාගෙන යන්නාසේ ඒ දහමම කරපින්නාගෙන එයම පැලඳගෙන එයම වැළඳගෙන ඒමත්තේම Tamanගේ ජීවිතය හුවා දක්වන්නට උත්සාහ කරනවා. ඒ බඳු තන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ දහම පහුරක්සේ ඊතර වෙන්නට පමණයි, ඒ කරපින්නාගෙන යන්නට නොවේ. නිසා දහම පිළිබඳව උනත් අන් අය සමග සංසන්දනය වෙලා හෝ ඒ වගේම තව කෙනෙක් වගේ පෙනී හිටින්නට උත්සාහ කිරීම යෝග්‍ය නැහැ පින්නතුනි. අපිට සරියුත් හාමුදුරුවෝ වගේවත් මුගලන් හාමුදුරුවෝ වගේවත් එහෙම නැත්නම් සුජා විසාකාව වගේවත් අනාථපිණ්ඩික සිටුතුමා වගේවත් වෙන්න අපට පුළුවන් කමක් නැහැ. හැබැයි ඔවුන් එතනට පැමුණුනේ කවර ධර්ම ප්‍රගුණ කරලාද? Tamanගේ ප්‍රාර්ථනාවත් එවන්නක් නම් ඒ ධර්ම ප්‍රගුණ කිරීමෙන් යම් දිනක අපට එතනට පැමිණෙන්නට පුළුවන් කියන මේ කාරණේ වටහාගෙන ප්‍රාර්ථනාව හඳුනාගෙන Taman සතු සාධක අවස්ථා ප්‍රමාණයන් හඳුනාගෙන ඊට යෝග්‍ය ආකාරයෙන් ගුණධම් වඩන්න නම් ඊට ගැළපෙන ප්‍රත්‍යවේක්ෂාවක් අපි සතුව තියෙන්නට ඕන. සති සම්පජඤ්ඤයක් අපි සතුව තියෙන්න ඕන. ඒ නිසා දහම පිළිබඳවත් අන් කරුණු පිළිබඳවත් ලෝකයේ අන් අය සමග සැසඳෙන්නට උත්සාහ නොකොට Taman සතු කාරණා පිළිබඳව නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා ඒ වගේම සති සම්පජඤ්ඤේ යුක්තව තමන්ගේ ප්‍රාර්ථනාවලට තමන්ගේ ජීවන අරමුණු වලට යෝග්‍ය ආකාරයෙන් තමන්ගේ ජීවිතේ ගොඩනගාගෙන මේ අනුන් සමග සැසඳෙන යුගග්‍රාහී ගතිය හෙවත් පලාසේ නැමැති චිත්තෝපක්ලේශ ධර්මයේ දුරු කරන්නට මේ සුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්ව පිළිබඳව සිහිපත් කරන්නට 2020 මැයි මාස 9 වන දින අභව ප්‍රාප්ත වූ බදුල්ලේ රිල්පොළ මැදගම පිය නිවසේ විසූ WM පියදාස පියාණන්ගේ තෙමස් පූර්ණ පින්කම නිමිත්තෙන් එතුමන්ට පින් අනුමෝදන් කිරීමටත් සුජීවත්ව සිටින මෑණියන් නැන්දනිය මාමණ්ඩිය ඇතුළු ඥාති පිරිසට සහ ලක්වාසී ලෝකවාසී සැමට නිරෝගී සුවය ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ බලංගොඩ කරව් කැටියේ පදිංචි WM වසන්ත මණිකේ මහත්මිය AMSMJ බණ්ඩාර මහත්මයා. කොළඹ පහ හැව්ලොක් ටවුන් හි විසූ 1972 ජූලි මාස 14 වන දින පරලෝසපත් කලහේ ලොකුගේ ධර්මපාල ජයසිංහ තම පියාණන්ට 1993 අගෝස්තු මාස 5 වන දින පරලෝසපත් නන්දාවතී කුමාරි හාමේ ජයසිංහ මෑණියන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට 2003 මැයි මාස 13 වන දින පරලෝසපත් ගාමිණී ජයසිංහ තම සහෝදරයාටත් 2003 මැයි මාස 19 වන දින පරලෝසපත් තම බිරිඳගේ පියාණන් වන ඩොන් ෆ්‍රැන්සිස් මල්ලිකාරච්චි මහතාටත් සීලු මියගිය ඥාතීන්ටත් මිතුරන්ටත් පින් අනුමෝදන් කිරීම පිණිස දායකත්වයේ දරන්නේ සීවිලි ජයසිංහ මහතා බිරිඳ ඇතුළු සහෝදර පිරිස හා දූ දරු පිරිස. මාතර සරම්මුදලි මාවතේ විසූ හෙන්රි අබේවික්‍රම ආදරණීය පියාණන්ගේ 35 වන වර්ෂ පූර්ණ සමෘද්ධිනිය වෙනුවෙන්ද වසර 4කට පෙර අභව ප්‍රාප්ත වූ ඩී අබේකෝන් සදාදරණීය මෑණියන්ගේ 90 වන වර්ෂ පූර්ණ සමෘද්ධිනිය වෙනුවෙන්ද මීට මාස 8කට පෙර අභව ප්‍රාප්ත සදාදරණීය ලොකු අක්කා වන වලස්ගල විසූ නන්දා විජේදාස මහත්මියට තංගල්ලේ වෙලින්ටන් හි විසූ අබේකෝන් ආදරණීය මාමලා දෙන්නාට අකුරැස්ස මලිදුව වෙද නිවසේ විසූ චාල්ස් විතානගේ ආදරණීය වෙද මාමාට සහ නැන්දම්මාට සංසාරගත සිළුම ඥාතීන්ට අමා මහ නිවන් සුවයෙන් සැනසීම ලැබේවායි ප්‍රාර්ථනා කිරීමට දායකත්වයේ දරන්නේ දීනිය වන පද්මා පුතා නොයල් අබේවික්‍රම බෑනා සිරිතිලක ලේලිය නලනි විමල් අයේෂ් ප්‍රභාෂ් චානුක මුණුබුරන් චන්තුල මින්දුල ඉනුකි මිනුකි විහස් සිතුමිලි විහස්නී යන මේ මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ සිළු දෙනා. මීගේ දෙමව්පියන්
මියගිය පවුලේ සිළු දෙනාට පින් අනුමෝදන් කිරීමට සුජීවත්ව සිටින සෑම දිනාටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමට 2020 උසස් පෙළ විභාගයට පෙනී සිටින කෝලිත පසන් වික්‍රමසූරිය පුතුණුවන්ට සෙත් පැතීමට අල්පිටිය භික්ෂුණී ආරාමේ ලොකු භික්ෂුණීන් වහන්සේ ඇතුළු සෑම දිනාටම නිරෝගී සුවය පැතීමට දේශිකානන් වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරනවා ගලපිටමඩ අල්පිටියේ HM ඇසලින් නෝනා මහත්මිය. අංක 210 විලේගොඩ කළුතර උතුර කළුතර ලිපිනේ පදිංචිව සිට මීට දෙවසරකට පෙර පරලෝසපත් GH කෝදාගොඩ පියාණන්ට සහ වසර 24කට පෙර පරලෝසපත් වන්නට යෙදුන G සරත් උදේනී කෝදාගොඩ පුතුණුවන්ට සොහොයුරාට පින්පිනිස දායකත්වයේ දරන්නේ KD නන්දා පෙරරා බිරිඳ මෑණියන් සහ වසන්ත සන්ධ්‍යා රේණුකා ශිරෝමී ජයසිංහ යන දූ දරුවන් සහෝදර සහෝදරයන් සහ නිශාන් කෝසල මුණුබුරන් ඇතුළු පවුලේ සැම. කුරුණෑගල වෙල්ගොඩ දෙවෙනි පටුමගෙහි පදිංචි රජයේ විශ්‍රාමික නිලධාරී KP ජිනදාස මහත්මයා වැනි පුත්‍රවණක් නිකිණි මාස 13 වන දින මෙලොවට දායාද කර දී දැහැමි දිවි පෙවතකට යොමු කළ ගුණවත් මෑණියන් වහන්සේට පිය උතුමන්ට මෙම ධර්ම දානමය පුණ්‍ය ශක්තිය උපනිශ්‍රේ වීමෙන් අමා මහ නිවන් සැප ලැබේවායි පැතීමට නිකිණි මාස 13 වන දින උපන්දිනයේ දෙන ධම්මික එන්ටර්ප්‍රයිස් ආයතනයේ නිර්මාතෘ KP ජිනදාස මහත්මයාණන්ට සම්මා සම්බුදු දහම වඩ වඩාත් අවබෝධ කරගැනීමෙන් නිවන් දැකීමට තව තවත් සම්බුද්ධ ශාසනයට නිහඬව සේවය කිරීමටත් රත්නත්‍රයේ සහ සේලු දිව්‍ය රාජ්‍ය සමූහයාගේ ආශිර්වාදයේ යොමු වේ එතුමන්ට නිදුක් නිරෝගී සුව දිගාසිරි ප්‍රාර්ථනා කිරීමට දායකත්වයේ දරන්නේ චන්ද්‍රානි ගුණසිංහ භාර්යාව අනුරාධපුරයේ දයාබර ලොකු අක්කා අධිනීතිඥ ප්‍රවීණ ලේඛක ලයනල් කී පටබැඳි දයාබර මල්ලි අනුලා පටබැඳි නෑනා බුද්ධික සහ ධම්මික පුතුන් දෙදෙනා ලේලියන් සැම මුණුබුරු මිනිබිරියන් ඥාති මිත්‍රාදීන් ප්‍රධානව මෙත් පහන දහම් පදනම දැන් පුරන මොදනාව සඳහා ගෞරව නිදේශකයන්න් වහන්සේට ආරාධනය දායකත්වයේ දරන සියලු දෙනාගේ නම් සඳහන් කරන්නට යෙදුණු මිය පරලෝකීය සියලුම ඥාතීන් ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරන සමගී පරම්පරාවල මේ ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පිනතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ටත් ඥාතීන්ටත් ඔබ අප හැම දෙනාටමත් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසලය හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන් දායකත්වයේ දරන සෑම දෙනාටම ඒ වගේම ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙන නම් සඳහන් කළ සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම දෙනාටම මේ ලෝක වශයෙන් පවතිනා වූ සියලු උවදුරු දුරු වේවා ආයුරාෝග්‍ය භාග්‍ය සම්පත් වර්ධනය වේවා හැම දිනාගේම සියලු යහපත් චිත්ත සංකල්පනාවන් සමෘද්ධිමත් වේවා නිබඳු කුසල් දහම් සිදු කරමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ඒකාන්තයෙන් වාසනා ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා සාදු 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 එම ධර්මානුශාසනාව පැවැත්වුවේ හොරණ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය අතිපූජ්‍ය කුකුල්පනේ සුදස්සේ ස්වාමීන්ද්‍රණන් වහන්සේ උන්වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු 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 එම ධර්මදේශනාවේ සංකෘතයක් හෝ කැසට් පටයක් ඔබට ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට ඔබ ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට ගෞරවනීය ස්වාමීන්ද්‍රණන් වහන්සේගේ වැඩමවීමෙන් සෑම ඉරිදා දිනකම පෙරවරු 8ට ප්‍රචාරය කෙරෙන චිත්තෝපක්ලේශ ධර්ම පිළිබඳ විග්‍රහ කරන ධර්මදේශනා මාලාව මීළඟ ධර්මානුශාසනාව එළඹෙන ඉරිදා පෙරවරු 8ට බලාපොරොත්තු වන්න. ඔබට තෙරුවන් සරණයි.